සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද කතා කරන රෝගී තත්ත්වය තමයි මේ කාටත් වැදගත් මාතෘකාවක්. අපි කලින් කතා කරා මේ ඉන්නෝ සම්බන්ධ, විශේෂයෙන්ම ලිංගික ඉන්නන් සම්බන්ධ. ලිංගික ඉන්නන් කියලා කියන්නේ අපි කියනවා genital warts. අපි ඒ සම්බන්ධයෙන් අපේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට අද මම කතා කරන්නේ මේ ලිංගික නොවන ඉන්නෝ සම්බන්ධව. අපි ඒකට කියනවා non genital warts, එහෙම නැත්නම් common warts, සාමාන්‍ය ඉන්නෝ සම්බන්ධව තමයි අද මාතෘකාව. ඉතින් මේ සාමාන්‍ය ඉන්නෝ ගත්තාම ඒක ගොඩාක් වෙලාවට ඇති වෙන්නේ ගැටිති වගේ. අල්ලපුවාම රෆ් ගතියක් තියෙනවා. උඩට එනවා. රළු මතු පිටක් තියෙනවා. සමහර මේ කූරු වගේ කෑලි ගතියක් උඩට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ රවුම් වගේ තියෙන්නත් පුළුවන්. ඉතින් මේක වැඩිපුර එන්නේ කොහෙද කියලා බැලුවොත් වැඩිපුර අපි දකින්නේ අත්වල, එහෙම නැත්නම් කකුල්වල, විශේෂයෙන්ම පාදවල. එහෙම නැත්නම් අත්වල ඇඟිලි ආශ්‍රිතව අපි දකින්නේ. එහෙම නැත්නම් ඔළුවේ අපි දකිනවා. ඉතින් වැඩිපුර අපි දකින පිරිස තමයි ගොඩක් වෙලාවට මේ දරුවන්, විශේෂයෙන්ම නැත්නම් ළමා කාලේදී මෙම තත්ත්වය ගොඩක් දුර නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මෙම ඉන්නෝ එකක් දෙකක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් ඇති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අර වැඩපලක් කරගන්න බැරි ගන්නට ඇඟිලිවල එන්න පුළුවන්. ඉතින් ඒක එක ගැටලුවක් තියෙනවා. මේ ඉන්නෝ ආපුවාම ඒකේ අර අප්‍රසන්න බවක් තියෙනවා. බලනකොට ඒක කැතයි. එහෙම තියෙනවා. ගොඩක් අයට විශේෂයෙන්ම ගැහැණු ළමෙක් නම් ඒක එක විශේෂ ගැටලුවක්. ඒ වගේම තමයි මේවා ආවට පස්සේ කාලයක් තියෙනවා. එකපාරට නැතුව යන්නේ. කල් ගත වෙනවා. ඉතින් මේ ඉන්න බෝ වෙන්නේ අපි කොහොමද කියලා බැලුවොත් විශේෂයෙන්ම මේ ලිංගික ඉන්නු සහ ලිංගික නොවන ඉන්නු දෙකම ඇති වෙන්නේ වෛරස් නිසා. වෛරස් කියන්නේ අපි දන්නවා තා කුඩා විස බීජ වර්ගයක්. අපි දන්නවා ඩෙන්ගු හැදෙන වෛරස් වලින්, කොරෝනා හැදෙන වෛරස් වලින්. ඒ වගේම තමයි මේ ඉන්නෝ ඇති වෙන්නේත් වෛරස් වලින්. ලිංගික ඉන්නෝ උනත් සාමාන්‍ය ඉන්නෝ උනත් දෙකම ඇති වෙන්නේ වෛරස් වර්ග වලින්. ඉතින් මේ වෛරස් වර්ග ගත්තාම මේකේ ප්‍රභේද තියෙනවා. ප්‍රභේද 150ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ ප්‍රභේදය අපිට අඳුරන්න බෑ. ඒක ලොකු කතාවක්. ප්‍රභේදය අඳුර ගන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවෙත් නෑ ඒක අඳුර ගන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක්. විශේෂයෙන්ම වෙනත් මේ අති දියුණු තාක්ෂණික දේවල් වලින් තමයි හොයන්න පුළුවන් ටයිප් එක කියලා අපි කියන්නේ වෛරස් ටයිප් එක. ඉතින් කොහොම වුණත් ලිංගික වුණ ඇති වෙන්නේ එක වර්ගයකින්, සාමාන්‍ය ඉන්න ඇති වෙන්නේ එක වර්ගයකින්. ඒ කියන්නේ වෛරස් වර්ග. එතකොට මේ වෛරස් වර්ග ගත්තාම සාමාන්‍ය ඉන්න ඇති කරන වෛරස් වර්ග ගණනාවක් තියෙනවා. ඒක ඇත්තට වැදගත් වෙන්නේ අපේ දැනුමට. අපිට වැදගත් වෙන්නේ මේ ඉන්නෝ කොහොමද ඉවත් කරගන්නේ කියන ඉන්නෝ ආවට පස්සේ. එහෙම නැත්නම් බෝ වෙන්නේ කොහොමද කියලා දැනගන්න එක. ඉතින් මේ ඉන්නෝ ආවහම අපිට වෛරස් එකේ වර්ගය වැදගත් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා මේ ලිංගික ඉන්නෝ එන්නේ ලිංගික අවයව ආශ්‍රිතව. විශේෂයෙන්ම ලිංගික අවයව ආශ්‍රිතව එන්නේ. ඒක විස්තර කරලා තියෙනවා අපේ වීඩියෝස් වල පැහැදිලිව. එහෙම නැත්නම් තොල් වලත් එන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඉන්නෝ එන්නේ මම කිව්වා ලිංගික ප්‍රදේශ වල එන්නේ නැහැ. ඒ කියන්නේ වෙනත් තැන් වල සිරුරේ ලිංගික නොවන කටයුතු වලට යොදා ගන්න නැති තැන් වල තමයි බොහෝ දුරට එන්නේ. මම දැන් කලින් සඳහන් කළා. ඉතින් මේ වෛරස් වර්ග සාමාන්‍ය පරිසරයේ තියෙනවා කොහොමද? ඉතින් මේක මේ වෛරස් එකක් අපේ ඇඟට ගියයි කියලාම සමහරවිට රෝගී තත්ත්වයක් අපිට එන්නේ නැහැ. හැබැයි මේක එන්නේ කොහොමද? අපි හිතමු කාට හරි මේ ඉන්නෝ තියෙනවා අතක කියලා. නැත්තම් පයක තියෙනවා කියලා. මේ ඉන්නෝ තියෙන්නේ ඒ වගේ තැන් වල නම් නිතර වෙනත් කෙනෙකුට ඇඟේ ගෑවෙන තැනක නම් අපි හිතමු මේ ඉන්නෝ තියෙන කෙනෙක් අතින් අල්ලනවා. විශේෂයෙන්ම අපි හිතමු පාසලක ඉන්නෝ තියෙන දරුවෙක් අනිත් කෙනාව අල්ලනවා. ඒව සිද්ධ වෙනවනේ කොහොමද? අන්න එතකොට මේ වෛරස් එක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අර මේ ඇල්ලීම නිසා අපි කියනවා ටච් මගින් තමයි මේක සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් මේක එක දවසක් වුණාට වෙන්නේ නැහැ. මේක කීප සැරයක් වුණොත් අන්න වෛරස් එක යනවා අනිත් කෙනාගේ ඇඟට.
එහෙම නැත්තම් ඔය ඉන්නෝ තියෙන කෙනෙක් පාවිච්චි කරන උපකරණයක් මගින් විශේෂයෙන්ම තුවායක් වගේ දෙයක් නිසා. අන්න එතකොටත් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්නෝ තියෙන කෙනෙක් ඒ ඉන්නන්ට යම් යම් දේවල් ආලේප කරන්න යනවා. විශේෂයෙන්ම මවක් ගත්තොත් දරුවන්ගේ තියෙනවනේ විවිධ දේවල් බෙහෙත් කරන්න යනවා අල්ලලා බලනවා. යන්න එතකොට යාට බෝ වෙන්න පුළුවන් අර ඇල්ලීම නිසා මවට. ඉතින් ඒ වගේ හේතු තියෙනවා මේක බෝ වෙන විශේෂයෙන්ම අර එකට එක ගෑවීම නිසා තමයි ගොඩක් දුරට සම්ප්‍රේෂණය වෙන්නේ. මේක මතක තියාගන්න ඕනේ වෛරස් එක ඇඟට ගිය ගමන්ම අනිත් කෙනාට රෝග ලක්ෂණ ඉන්නව ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි එන කෙනාට වෛරස් එක ඇඟට ගිහිල්ලා සාමාන්‍යයෙන් මාස 2ක් මාස 6ක් වගේ කාලයක් ගිහිලා තමයි ඉන්නෙක් ඇති වෙන්නේ. මොකද හිමින් තමයි මේ ඉන්නව ඇතිවීම වෛරස් එක ඇඟට ගියත් හිමින් තමයි සිද්ධ වෙන්නේ මේ ඉන්නව ඇතිවීම. ඉතින් මේ හිමින් මේක ඇති වෙන නිසා සමහරවිට මතකත් නැහැ එහෙම ඉන්නු තියෙන කෙනෙක් හිටියද ස්පර්ශ වුණාද කියලා මතකත් නැහැ සමහරවිට. ඉතින් කොහොම ආවද කියලා සමහර අයට කියා ගන්න බෑ. කොහොම වුණත් මේ ඉන්නු ආවට පස්සේ ඒකට යම් යම් ප්‍රතිකාර තියෙනවා සුව කරගන්න. ඉතින් ළමා කාලේදී ඉන්නු ඇති වෙන්න එක හේතුවක් තමයි මේ අපි දන්නවා මේ වෛරස් වර්ග වලට ප්‍රතිශක්තිය කියන එක ඇඟෙන්ම තමයි ඇති වෙන්නේ. ඇඟේ සිරුරෙන් ඇති වෙන්නේ. මොකද වෛරස් වර්ග වලට බෙහෙත් අඩුයි. වෛරස් එකක් ඇඟට ගියාම ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා තමයි වෛරස් එක අයින් කරන්නේ. ඉතින් මේ ළමා කාලේදී මේක එන්න වැඩිපුර හේතුව තමයි ළමා කාලේදී මේ වෛරස් වර්ග වලට නිරාවරණය වීම ගොඩක් දුරට සිද්ධ වෙලා නැහැ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය එක්ස්පෝස් වෙන්න ඕනේ. ඒක නිරාවරණය වුණාට පස්සේ තමයි වෛරස් වලට යම්කිසි ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන්නේ. ඉතින් ළමා කාලේදී මේක වැඩිපුර දකින්නේ ඒගොල්ලන්ට මේ වෛරස් එක නිරාවරණය වෙලා තිබීම අඩුයි. ඉතින් කාලයක් ගත වෙනකොට අපි දන්නවා මේ ඉන්න ආපු කෙනෙක්ට ප්‍රතිකාරය නොකරත් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ කොහොමද? අන්න ප්‍රතිශක්තිය හිමිසරේ වර්ධනය වෙලා. දැන් සමහර අය කියන්නේ මේ ඉන්න තිබුණා දැන් නැතුව ගියා කියලා. ඒ මොකද සිද්ධ වෙන්නේ ප්‍රතිශක්තිය නැහැ මුල් වෙලාවේදී ඉන්න එනකොට. එතකොට ඉන්න ආවට පස්සේ ඇඟ කොහොමද මේකට ක්‍රියාත්මක වෙනවා ප්‍රතිශක්තිය හදන්න. මේ ප්‍රතිශක්තිය හිමිසරේ තමයි වර්ධනය වෙන්නේ. එතකොට සමහරට අවුරුදු කීපයක් යන්නත් පුළුවන් සමහරට ඉන්න නැතුව යන්න ප්‍රතිකාරයක් නොකරම නැති වෙන්න පුළුවන්. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඉතින් දැන් මේ ඉන්න ඇති කරන වෛරස් එකට අපි කියනවා මේ human papilloma virus HPV කියලා තමයි කියන්නේ. ඒක ගැන තමයි මම මුලින් සඳහන් කළේ ප්‍රභේද 150ක් විතර තියෙනවා කියලා. ඉතින් ඉන්න ආවට පස්සේ මේ කවද නැති වෙයිද කියලා ඉතින් කියන්න බෑනේ. එතකොට යම් යම් ප්‍රතිකාර කරන්න උත්සුක වෙනවා කවුරු. සමහර අය එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඔහෙ තියෙන්න ආරිනවා. ඉතින් ගෙවල් වල කරන යම් ප්‍රතිකාර වර්ග තියෙනවා. විශේෂයෙන්ම නොයෙකුත් දේවල්. ඉතින් ඔය දෙහි ඇඹුල් එහෙම නැත්නම් කන හුණු ආලේප කරනවා. එහෙම නැත්නම් කෝස්ටික් සෝඩා වගේ දේවල් ආලේප කරනවා. ඇසිඩ් වර්ග ආලේප කරනවා. එහෙම නැත්නම් සමහර දේශීය වර්ග බෙහෙත් වර්ග ආලේප කරනවා මේ ඉන්නු නැති කරගන්න. සමහරට එවැනි දේවල් වලින් උනත් නැති වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා. ඒ අපි කියන local remedies. ඒ කියන්නේ තමයි ගෙදර දොරේ කරගන්න ප්‍රතිකාර වලිනුත් මේක නැති වෙනවා සමහර වෙලාවට. හැබැයි සියලු මේ දේවල් නැති කරන්න බෑ. එතකොට හරි ප්‍රතිකාර වලට පිළිගත් ප්‍රතිකාර වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඉන්නු ආපුවාම අද නවීන ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. ඉන්නු සවල් පවශයෙන් තියෙනවා නම් බොහොම කෙටි කාලයකින් ඉවත් කරගන්න පුළුවන්. නමුත් ගොඩාක් තිබ්බොත් ටිකක් කල් ගත වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්න ගියාමත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහරවිට අපි හිතමු ඉන්න ගොඩාක් තියෙනවා. ඇඟේ සමහරවිට තියෙනවා කපලා අයින් කරන්න බැරි විදිහට. සමහරවිට එක ගොඩට තිබුණොත් අපිට මුළු පැත්තම කපලා අයින් කරන්න බෑ. එතකොට එතන කැලලක් හිටිනවා. එවැනි වෙලාවක මොකද්ද සිද්ධ කරන්නේ? අපි පැත්තකින් එකෝ ඉන්නගේ කොටසක් එහෙම නැත්තම් වෙනත් ඉන්නේ දෙකක් කපලා අයින් කරනවා. අන්න කපලා අයින් කරන්න ගියාම මේ වෛරස් එක ලේවලට එක්ස්පෝස් වෙනවා නිකන් තියනවට වැඩිය. අන්න එතකොට ඇඟ ඉක්මනින් ප්‍රතිශක්තිය ගොඩ නගා ගන්නවා. අපි දැකලා තියෙනවා ඉන්නේ දෙකක් අයින් කරපුවාම ශල්‍ය කර්මයෙන් සුළු අන්න අර අනිත් ඒවා අයින් නොකලත් කාලයක් ගතකොට ඉක්මනින්ම අයින් වෙනවා. ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා. මොකද අර කපන්න ගියාම වෛරස් වල ලේවලට නිරාවරණය වෙලා ඇඟ ඉක්මනින් ප්‍රතිශක්තිය හදලා. ඉතින් එහෙම අවස්ථා තියෙනවා.
අපිට ඉන්නු ටික ඔක්කොම අයින් කරන්න බැරි නම් ගොඩාක් තියෙනවා නම් අන්න ඒ වගේ දෙයක් කලින් කරලා බලන්න පුළුවන්. ඒකත් ඉතා සාර්ථකයි අපේ අත්දැකීම අනුව. ඉතින් රසායනික ද්‍රව්‍ය කීපයක්ම තියෙනවා මේකට ආලේප කරන්න පුළුවන්. එකක් තමයි මේ සැලිසිලික් ඇසිඩ් කියන එක. ඒකෙන් හදපු බෙහෙත් වර්ග තියෙන වෙළඳ පොලේ ගන්නත් ඒක ආලේප කරන්න පුළුවන්. ඒ වෛද්‍ය උපදෙස් පරිදි. ඉතින් ඒ වගේම තමයි මේ ට්‍රයික්ලෝරෝ ඇසිටික් ඇසිඩ් TCA කියන එක. ඒකත් ආලේප කරන්න පුළුවන් මේ ඉන්නු ඉවත් කරගන්න. මේවා හැමතිස්සෙම මේ වෛද්‍ය උපදෙස් පරිදි සිද්ධ කරන්න ඕනේ. TCA නම් ගොඩක් දුරට වෛද්‍යවරුම තමයි ආලේප කරන්නේ. Tamanට කරගන්න ගියොත් මේවා සිරුරේ වෙනත් තැන් වල ගෑවිලා සමහරට තුවාල ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට නම් කොහොමවත් ඒවා භාවිතා කරන්න දෙන්න හොඳ නැහැ. මොකද නැති ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා මේ ක්‍රයෝതെරපි කියලා. අපි කියනවා ලික්විඩ් නයිට්‍රජන් තෙරපි කියලා. එතෙන්දී මේ අධික සීතල මේ නයිට්‍රජන් ද්‍රාවණය ආලේප කළාම මේ ඉන්නෝ පිච්චලා යනවා. පිච්චලා ගිහලා කාලයක් යනකොට නැති වෙනවා. ඉතින් එවැනි දෙයක් සිද්ධ කරන්න පුළුවන් රෝහලක විශේෂයෙන්ම චර්ම රෝග සායන එහෙම නැත්නම් ලිංගික රෝග සායන. අන්න ඒ වගේ තැන්වල තමයි එම ප්‍රතිකාරය තියෙන්නේ. මොකද ලික්විඩ් නයිට්‍රජන් කියන එක අපිට ගිහිලා වෙළඳ පොලෙන් අරගන්න පුළුවන් දෙයක් නොවේ. ඒකට මිලකුත් යනවා. ඒක පුද්ගලයාට කරන්න ගියොත් ඉතින් රෝහලක වගේ එක ලේසි. රෝහල වල ගොඩාක් වෙලාවට භාවිතා කරන දෙයක් ලික්විඩ් නයිට්‍රජන් කියන එක. ඉතින් මෙතෙන්දී අර සැලිසිලික් ඇසිඩ් එතකොට ට්‍රයික්ලෝරෝ ඇසිටික් ඇසිඩ් TCA ඒවා ගත්තාම ටිකක් යම්කිසි දැවිල්ල ගතියක් වේදනාවක් එන්න පුළුවන්. වැඩිපුරම එන්නේ TCA වලට. ලික්විඩ් නයිට්‍රජන් ගත්තාම එතන අධික සීතලක් ඇති වෙනවා. පොඩි දැවිල්ලක් එන්න පුළුවන්. නමුත් ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ ගොඩක් ඉන්නෝ තියෙනවා මේක රූපලාවන්‍ය පැත්තෙන් හිතනකොට ගොඩක්ම කරදරකාරී ඉක්මනින් අඩු කරගන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවල්. එහෙම නැත්තම් ඉන්න ලොකු නම් ගොඩක් වෙලාවට ලොකු ඉන්නෝ තියෙනවා. මේ ඉන්නන්ගේ ගත්තාම සමහර ඉන්න තියෙනවා මේ නටුවකින් එල්ලෙනවා වගේ පෙඩන්කියුලේටඩ් කියලා අපි කියන්නේ. එහෙම නැත්තම් සමහර ඒවා තියෙනවා මේ ඉන්නගේ බේස් එක ලොකුයි. බ්‍රෝඩ් බේස් එකක් තියෙනවා. ඉතින් අන්න එහෙමත් තියෙන හරියට කොම්පිටුවක් වගේ. එහෙම තියෙන ඉන්නොත් ඉන්නවා. මේ ಜಾති දෙකම තියෙනවා. ඉතින් මොකක් වුණත් ඉක්මනින් අයින් කරගන්න ඕන නම් ශල්‍ය කර්මයක් මගින් අයින් කරගන්න පුළුවන් සුළු ශල්‍ය කර්මයක් ස්ථානීය නිර්වින්දනයක්. ඒ කියන්නේ එතන විතරක් ඉරිවට්ටල මේක අයින් කරගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මෙහෙම කරන්න යනකොට එකම ප්‍රශ්නයක් තියෙනවා මේ කැලැල්ල ඇති වෙන්න පුළුවන්. එතකොට ශල්‍ය කර්මයක් කරනකොට අවම විදිහට කැලැලක් ඇති වෙන විදිහට තමයි සිද්ධ කරන්න ඕනේ. මේ අතක කරනවා නම් ඒක පරිස්සමට සිද්ධ කරන්න ඕනේ. TCA ගාන්න ගියත් අර ට්‍රයික්ලෝරෝ ඇසිඩික් ඇසිඩ් ගෑවත් ස්කා එකක් එන්න පුළුවන්. ඉතින් ඒක පරිස්සමට ඒ හරි ස්ට්‍රෙන්ත් එක හරි සාන්ද්‍රණය අරන් තමයි සිද්ධ කරන්න ඕනේ. නැත්නම් පිච්චිලා යන්න පුළුවන්. නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා මේ කෝටරයිස් කරනවා කියලා මේ පුච්චන ක්‍රමයක්. බෞද්ධයෙන් පුච්චන ක්‍රමයක්. ඒකත් රෝහල් වල තියෙනවා සමහර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලත් තියෙනවා. ඉතින් එතෙන්දි වෙන්නේ ඉන්න පිච්චිලා යනවා. ඒකත් පොඩි වේදනාකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් ඒකත් ශනික පිළියමක් ගන්න පුළුවන් ඉන්නන්ට. ඒකත් භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක්. ඒ ඇරුණම තවත් ඉතින් නවීන තාක්ෂණය අනුව මේ ලේසර් තාක්ෂණයනොත් ඉවත් කරන්න පුළුවන්. ලේසර් තාක්ෂණය ඉවත් කරන පාසුකම් ගොඩාක් තැන්වල නෑ ලංකාවේ. තාම අඩුයි තිබුණත් ඒකට යන වියදම වැඩි. ගොඩක් වෙලාවට කොස්ට් එක වැඩි. සාමාන්‍ය කෙනෙකුට ඒ ප්‍රතිකාරයක් කරන්න අමාරුයි. ඉතින් මතක තියාගන්න ඕනේ මේක මාරාන්තික රෝගයක් නෙවෙයිනේ මේක. මේක සාමාන්‍ය රෝගී තත්වයක්. ප්‍රතිකාර නොකලත් සමහර විට සුව වෙන්නත් පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර කරගන්නත් පුළුවන්. ඉතින් එකක් දෙකක් එනකොටම බෙහෙත් කරගන්න ඕන වැඩේ ලේසි. සමහර අය ඔහි ඉන්නවා. එතකොට ගොඩක් පැතිරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඇඟිලි වල නියපොතු අස්සෙන් එන්න පුළුවන්. එතකොට තමයි ඉතින් ගොඩක් අයට කරදර කෑම කන්න බෑ. සමහර වෙලාවට ওই මියුසික් වගේ ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන අයටත් මේක වදයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා මේ තමන්ගේ දිනදා කාර්යයන් වලට හිරිහැර වෙනවා. අන්න එතකොට ඉක්මන් ප්‍රතිකාරයක් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔය සඳහන් කළේ මේ කොමන් වෝට්ස් කියන එක. හියුමන් පැපිලෝමා වෛරස් වලින් ඇති වෙන්නේ. ඉතින් මේක සමහර වෙලාවල් තියෙනවා මිත කලාතුරකින් කැන්සර් එකට හැරෙන්න පුළුවන්. අනික හියුමන් පැපිලෝමා වෛරස් එකේ යම් ප්‍රභේද තියෙනවා. කැන්සර් ඇති වෙන. ඉතින් තමන්ගේම උනත් එක තැනක ඉන්න තියෙනවා නම් ගොඩක් වෙලාවට වෙනත් තැනකට බෝ වෙන්න පුළුවන්. අපි
අපි හිතමු එක අතක තියෙනවා. අනිත් අතින් ඕක නිරන්තරයෙන්ම අල්ලනවා කොනිටි ගන්නවා. අන්න එතකොට ඒ අතටත් යන්න පුළුවන්. මොකද අර ගෑවීම නිසානේ යන්නේ. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි හිතමු නියපොත්තක් ආශ්‍රිතව තියෙනවා නම් නියපොත්ත කපන කටර් එක භාවිතා කළාම ඒක හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්නු තියෙන අතට යන්න කලින් නෝමල් අත නියපොත්ත කපලා ඉන්න ඕනේ. අපි හිතමු ඉන්නු තියෙන තැනක ඒ ආශ්‍රිතව නියපොත්තක් කැපුවොත් සමහර අය ඉන්නු තියෙනවා නම් නියපොත්ත කපන කටර් එකනොත් පොඩ්ඩක් ඔක ට්‍රිම් කරනවා. එතකොට අර එක ගෑවිලා වෛරස් එක තිබිලා වෙනත් කෙනෙක් ඒක භාවිතා කළොත් එයාටත් යන්න පුළුවන්. ඉතින් මේක අනවශ්‍ය පරිදි ඉන්නු අතපත ගන්න එකත් අඩු කරන්න ඕනේ. අර නිරන්තරයෙන්ම කොනිටි ගන්න එක. සමහර අවස්ථා තියෙනවා මම කලින් සඳහන් කර පරිදි සමහර විට හැමේ කැන්සර් එකක් තියෙන්න පුළුවන් ඉන්නවා වගේ. ඉතින් අපි මේ ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරු දන්නවා මොන විදිහටද බෙහෙත් කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා මේ සම්බන්ධවත්. ඉතින් සැක සහිත නම් ගොඩක් වෙලාවට අපි හිතමු ඉන්නෙක් සැක සහිත නම් මේක පිළිකාවකට වර්ධනය වෙන්න පුළුවන්ද කියන එක එහෙම නැත්නම් වර්ධනය වෙලාද කියලා බලන්නේ කොහොමද? එතනින් සුළු කොටසක් කපලා අරගෙන අපි කියනවා පටක වාර්තාව හිස්ටොලොජි රිපෝට් එක. අපි පටක වාර්තාව කියන එක අපේ වීඩියෝ එකේ අපි පැහැදිලි කරලා තියෙනවා වීඩියෝ එකකින් අපේ channel එකේ. ඉතින් පටක වාර්තාව කරන් තහවුරු කරගන්න පුළුවන් මේක ඉන්නෙක්මද එහෙම නැත්නම් මේක සමේ පිළිකාවකට හැරිලාද කියලා. ඒ අවදානම තියෙනවා. ගොඩාක් ඉන්නවනම් සුව වෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට අපි ඒ ගැනත් හිතන්න වෙනවා බොහෝ දුරට. ඉතින් සාමාන්‍යයෙන් ඉන්නෝ ගැන ඕගලන්ට පැහැදිලි යම් අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. තවත් පොඩ්ඩක් එකතු කරනවා නම් සමහරවිට මේකේ කකුලේ පතුලෙත් එන්න පුළුවන්. පතුලේ. මොකක් හිතන ඒකට ගල් තැලුමක් කියලා. ගල් තැලුම් කියන්නේ කැලොසිටිස්. එතකොට ඉන්නෝ කියලා කියන්නේ වෝට්ස්. ඉතින් ওই දෙකත් සමහර වෙලාවට පැටලෙනවා. සමහර විට ලෙඩ වෙලා කියන්නේ ડોක්ටර් කකුලේ ගල් තැලුමක් තියෙනවා කියලා. හැබැයි බලනකොට තියෙන ගල් තැලුමක් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒම දේවලුත් තියෙනවා ඒක වෛද්‍යවරුන් පුරා අඳුර ගන්න. ඉතින් කොහොම වුණත් ඔන්නේ විදිහටයි සාමාන්‍ය ඉන්නෝ ගැන තියෙන විස්තරය. ඔයාලට පැහැදිලි ඇති දැන් ලිංගික ඉන්නෝ සහ සාමාන්‍ය ඉන්න අතර වෙනසත්. ඉතින් අදත් මම සමුගන්නවා අමරණා මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.